අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මේ ඔස්ට්‍රේලියාවේ තියෙන ට්‍රැඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වලට ටිකක් එහාට ඉදිරියට ගිහිල්ලා අද දවසේ අපි කතා කරන අද මාතෘකාව. ඒතර මේකෙදි මාතෘකාවේ ඇත්තටම ටොපික් එක විදිහට ඔබට පේනවා තිරේ we help people to retire young and rich with best life property acquisition plan. එහෙනම් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ඔස්ට්‍රේලියාව කියන රටේ ප්‍රොපර්ටි ඉන්ඩස්ට්‍රි එක ගොඩාක් පවර්ෆුල් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේ රටේ තියෙනවා. ඒතර මේ රටේ හැම කෙනෙක්ගෙම අහුවොත් ප්‍රොපර්ටි සම්බන්ධව තොරතුරු හැම එක්කෙනාම වගේ දන්නවා. මොකද හැමෝම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන එකට ફોකස් වෙලා තියෙනවා හැම එක්කෙනෙක්ම වගේ. නමුත් ඒ ට්‍රැඩිෂනල් මෙකැනිසම් එකෙන් එහාට ගිහිල්ලා මේ බෙස්ට් ලයිෆ් ඔස්ට්‍රේලියා අපි ඉදිරිපත් කරලා තියෙනවා තවත් එහාට ගිය සැලසුමක්. ඒ සැලසුම I think the volume has come down. right. එතනින් එහාට ඒ සැලසුමත් එක්ක ඉදිරියට ගිහිල්ලා අපි අද දවසේ ඉදිරිපත් කරනවා අපේ සැලසුම පිළිබඳව. ඒතර අපි හැම වෙලාවෙම විශ්වාස කරන කාරණාවක් තියෙනවා. ඒක තමයි අපි හැම වෙලාවෙම කතා කරනවා ජයග්‍රහණ හතරක් ගැන. win 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 policy එක. මේ ජයග්‍රහණ හතරේදී අපි පළවෙනියෙන්ම හැම වෙලාවෙම කියන්නේ අපේ පාරිභෝගිකයා ජයග්‍රහණය කරන්න ඕන කියන. දෙවෙනියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න බිස්නස් පාර්ට්නර්ස්ලා ඉන්නවනම් මොකද බිස්නස් පාර්ට්නර්ස් හරහා තමයි අපිට පාරිභෝගිකයෝ ලැබෙන්නේ. ඒ නිසා බිස්නස් පාර්ට්නර්ස්ලා ජයග්‍රහණය කරන්න ඕන. තුන්වෙනි කාරණය විදියට සමාගමක් විදියට රටක් විදියට අපි ජයග්‍රහණය කරනවා. ඒක නිසා මේ සැලසුමත් එක්ක මේ පාරිභෝගිකයා අපිත් එක්ක එකතු වෙන කස්ටමර් ජයග්‍රහණය කිරීම ගැන තමයි අද ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි කියු we help people retire young and rich. ඒ කියන්නේ කෙනෙකුට තරුණ වයසේදීම passive income එකක් එන විදියට මේ property industry එකත් එක්ක retire වෙන mechanism එකක් තමයි අද අපි introduce කරන්නේ. එතකොට මෙතනදී මේ තියෙන mechanism එකේදී අපි කෙනෙකුට අවුරුදු 10කින් right අද අපිත් එක්ක එකතු වුණොත් අදින් අවුරුදු 10කට පස්සේ එයාට කිසිම බැංක් ලෝන් එකක් නැති properties 10ක් හරි properties 5ක් හරි මොනවා හරි ප්‍රමාණයක් එයාට ඉතුරු වෙන හැටිත් ඒ හරහා මාසෙකට ඩොලර් 25000ක විතර passive income එකක් lifetime ලබා ගන්න විදිහත් අද දවසේ අපි කතා කරමු. ඒ නිසා අද දවසේ මාතෘකාවේදී ඉස්සලම අපේ සමාගම මං ගැන ජයන්ත කතා කරා. මේ බෙස්ට් ලයිෆ් අපි සමාගමක් විදිහට මුලින්ම ආරම්භ වෙන්නේ ලංකාවේ. පස්සේ ලංකාවෙන් එහාට ගිහිල්ලා අපි එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට විකාශනය වුණා. ඒතර ඒකත් එක්ක අපි ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට්ස් කරගෙන ගියා පහුගිය අවුරුදු ගණනාවක්ම. නමුත් 2019 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා අපි ලොන්ච් කරා මේ ග්ලෝබලි ඉන්න සියලුම දෙනා ඒ කියන්නේ ලංකාවේ ලෝකේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ මේ හැමෝම එකට එකතු වෙලා මේ ප්‍රොපර්ටි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක නැත්නම් බෙස්ට් ලයිෆ් ඕස්ට්‍රේලියාත් එක්ක ඉස්සරහට වැඩ කරන්න පුළුවන් මෙකනිසම් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරා. රයිට්. එහෙනම් මේ මාතෘකාව ගැන සාකච්ඡා කරද්දී ඉස්සෙල්ලාම අපි කතා කරනවා ඇයි ඕස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ කියලා. right මොකද ඔස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි මාකට් එක කියන්නේ ඉතාම ස්ටැබ්ලිෂ් මාකට් එකක් right එහෙනම් මේ ප්‍රොපර්ටි මාකට් එක විදේශයක ඉන්න කෙනෙකුට කොහොමද බෙනිෆිට්ස් වෙන්නේ ඒකම ඔස්ට්‍රේලියන් කෙනෙකුට ඔස්ට්‍රේලියන් කියන්නේ සිටිසන් හරි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙකුට හරි කොහොමද අවුරුදු 10කදී මේ ඔස්ට්‍රේලියන් ප්‍රොපර්ටි එකක් ඇතුළතදී රිටයර් වෙන්න පුළුවන් මෙකනිසම් එකක් හැදෙන්නේ අවුරුදු 10ක් ඇතුළත. එහෙනම් මේ ගැන කතා කරන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර බොහෝ අය ප්‍රොපර්ටි ගන්න පුරුදු වෙලා තියෙන්නේ tax purpose. ඊට අමතරව යම්කිසි ඉතුරුවක් සඳහා. මොකද ඒකේ capital growth එකක් වෙන නිසා ඒ ඉතුරුවක් සඳහා ගොඩක් අය ප්‍රොපර්ටිස් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ ඇයි කියලා පුංචි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා.
මේ ක්ලිප් එක අපි ප්ලේ කරාට පස්සේ එතනින් එහාට අපි සාකච්ඡා කරමු. Hello and welcome. A question on most investors' mind is if I had $110,000, where should I invest it? Should you invest $110,000 in the bank, buy shares, purchase an investment property? In the next few minutes, I'm going to show you what would happen at the end of 10 years if you put the same amount of money, which is $110,000, into the bank, buy shares, or purchase a New Zealand property, or purchase an Australian investment property. Hi, my name is Mark Scarrett. We help New Zealanders and Australians purchase investment property in Australia to help them increase their wealth and reach their retirement dreams and goals. So let's get into it. Should you invest $110,000 in the bank, buy shares, or purchase an investment property? The first scenario is what would happen if you put $110,000 in the bank. If you were to invest, or maybe you already have $110,000 in the bank, the current rate of interest is around 2.8%, and that's taking an average over all the banks. And let's say the interest rates stay the same for the next 10 years. That first year of interest is $3,080, and then it's compounded thereafter. And after 10 years, the profit is $34,985. That's a 31.8% return on your investment. The second scenario is buying shares. And to keep the example uniform, we're going to assume 6% growth for shares and property. If we were to invest that $110,000 into the shares, a growth rate of 6% per annum for 10 years, your profit is $86,993. That's a 79% return on your investment. Now let's take our third scenario. By using our $110,000 to purchase an investment property in New Zealand, this is where we're talking about leverage. And this is where you use a small deposit and borrow the balance to own real estate. So by buying a New Zealand investment property, with the New Zealand current lending requirements, you have to have a 30% deposit. And this limits you to purchasing a property for just $360,000. And where do you think you could purchase a 4-bedroom standalone house for $360,000 in New Zealand? Definitely not in a growth area. If you were to look on Trade Me, you can only buy a second-hand property, definitely not new, in places like Gore, Greymouth and Timaru. For the purpose of this example though, we will add a growth rate of the same 6% every year for the next 10 years. This will take your $360,000 property to $644,705. That's a profit of $284,705. 258.8% return on your New Zealand property investment. Now, let's look at the same property scenario if you were to buy a property in Australia. You're only required to provide a 20% deposit for Australian investment property, which means with your $110,000, you can purchase a $500,000 property. And that includes the stamp duty and the exchange rate. But this property won't be an existing property, but a brand new 4-bedroom, 2-bathroom, double garage house on a 400 square metre site. And these are all in growth areas with populations over 600,000 people. We will still use the same growth rate, 6% per year, for the next 10 years. This will take your $500,000 property to $895,424. Less the capital gains tax, which we pay here in Australia, $34,500, will give you a profit of $360,924. That's a 328% return on your Australian property investment. So, as you can see, if you have $110,000 sitting in the bank, under your mattress or buried out the back of the yard, the best return on your investment right now is purchasing an Australian investment property. Let's go through those scenarios one more time. The return on your $110,000 investment, the bank will give you a 31.8% return over the 10 years. Shares are 79% return. New Zealand property, 258.8% return. And an Australian investment property, 328% return. So the best option in the investment market is purchasing an Australian investment property. I will be sharing with you all the ins and outs of how Kiwis can purchase property in Australia and build more wealth than you currently can do in New Zealand. Alright. මේ තිබිච්ච වීඩියෝ එකෙන් පෙන්වන්නේ කිසියම් කෙනෙක් ඩොලර් 1,10,000ක් ඉන්වෙස්ට් කරනවා නම් මේ ඩොලර් 1,10,000 ඉන්වෙස්ට් කරන කෙනා ඉන්වෙස්ට් කරන්න පුළුවන් අවස්ථා 4ක් ගැන කතා කරනවා. ඒතර මේ අවස්ථා 4දී
මේ කියන්නේ ඔස්ට්‍රේලියන් ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ ඇයි කියන එකට මූලිකත්වය දීලා තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ අනුව බැලුවහම ඩොලර් 1,10,000ක් බැංකුවේ තැන්පත් කරලා මේ ඔස්ට්‍රේලියාවේ අවුරුදු 10කට පස්සේ බැලුවොත් return of the investment ඒ කියන්නේ ROI එක අපිට ලැබෙන්නේ ඩොලර් 34,985. ඒ කියන්නේ 31.8ක රිටර්න් එකක් තමයි අවුරුදු 10කට පස්සේ බැංකුවට දැම්මොත් හම්බ වෙන්නේ. එතකොට ඒකම මේකෙදී පෙන්නනවා මේක ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරොත් කොයි වගේ ROI එකක්ද ලැබෙන්නේ කියලා. එතකොට 79ක ROI එකක් හම්බ වෙනවා. ඊළඟට නිව්සීලන්ඩ් වල ප්‍රොපර්ටි. මොකද ඕස්ට්‍රේලියාව වගේම ගොඩක් අය ප්‍රොපර්ටි වලට ફોකස් කරනවා නිව්සීලන්ඩ් වල. එතන නිව්සීලන්ඩ් වල ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරොත් මොන වගේ රිටර්න් එකක්ද හම්බ වෙන්නේ කියලා තමයි ඊළඟට කියන්නේ. 258ක් රිටර්න් එකක් හම්බ වෙනවා. මේ ඔක්කොටම වඩා වැඩි මේ අවුරුදු 10 රිටර්න් එක ඔස්ට්‍රේලියන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරොත් 328ක රිටර්න් එකක් එන බව තමයි මේ වීඩියෝ එකේදී පෙන්නන්නේ. එහෙනම් ඊළඟට මොනවද තියෙන බෙනිෆිට්ස් ඒ ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කරගත්තොත් මේකේ ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණාව තමයි මේකේ ටැක්ස් වල තියෙන බෙනිෆිට්ස්. එතකොට මේ ටැක්ස් බෙනිෆිට්ස් ගත්තාම මේ බෙනිෆිට්ස් ටික ගැන තමයි අපි මෙතනින් එහාට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවේ ගොඩක් අය ප්‍රොපර්ටි ගන්න. ඒගොල්ලන්ගේ තියෙන විශාල ගෙවන බදු මුදල යම් ප්‍රමාණයකට අවම කරගන්න. ඒක පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් බදු ගෙවනවා විශාල වශයෙන්. එක්සැම්පල් එකක් විදිහට ඔස්ට්‍රේලියාවේ තියෙන ටැක්ස් බ්‍රැකට්ස් එක ගත්තාම ඩොලර් 18,200ට වැඩි නම් තමන්ගේ ආදායම එයා බදු ගෙවන්න ඕන. එතකොට එතනින් එහාට විවිධ බදු ප්‍රතිශතවල ගිහිල්ලා කෙනෙක්ගේ තියෙන ආදායම ඩොලර් 1,80,000ට වඩා වැඩි වුණොත් තමන්ගේ ආදායමෙන් 45%ක් ගෙවන්න ඕන බදු විදියට. එතකොට මේ ගෙවන බදු මුදල දැන් උදාහරණයක් විදිහට ඩොලර් 1,20,000ක පැකේජ් එකකට වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ ඩොලර් 1,20,000ක 1,20,000ක පඩියක් ගන්න කෙනෙක් අවුරුද්දකට අරගත්තොත් එයා ඒ ඩොලර් 1,20,000න් එයාට හම්බ වෙන්නේ අතට 84,000. ඩොලර් 36,000ක්ම මෙයාට සිද්ධ වෙනවා ගෙවන්න බදු විදිහට රජේ. right? එහෙනම් මේ එහෙම ගෙවන බදු ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඉන්න පිරිස් පුරුදු වෙලා තියෙනවා, ප්‍රැක්ටිස් කරනවා මෙන්න මේ ටැක්ස් බෙනිෆිට්ස් ටික ගන්න ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි හරහා. එතකොට මෙහිදී කාරණා කීපයකට මේ ටැක්ස් බෙනිෆිට් එක ගන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක රෙන්ට් අවුට් කරද්දී මේ රෙන්ටල් ඇඩ්වර්ටයිසිං කොස්ට් එක ක්ලේම් කරගන්න පුළුවන්. ඊළඟට මේකට මාසිකට ගෙවන බැංකුවට ගෙවන ලෝන් ඉන්ට්‍රස්ට් එක ක්ලේම් කරගන්න පුළුවන්. කවුන්සිල් රේට්ස් ඒ කියන්නේ නගර සභාවට මේ ගෙවන කවුන්සිල්ස් වලට ගෙවන රේට්ස් පුළුවන් ටැක්ස් එකෙන් ක්ලේම් කරගන්න. ඊළඟට ලෑන්ඩ් ටැක්ස් තියෙනවා නම් ස්ටාර්ටර් ෆීස් ඒ කියන්නේ මේ බොඩි කෝපරේට් කියලා තියෙනවා මෙහි. රයිට්? ඒ තියෙන දේවල් ඊළඟට බිල්ඩින් එක ඩිප්‍රීෂিয়েට් වෙන එක. දැන් උදාහරණයක් විදිහට ඕනම එකක වෙලා තියෙන්නේ ගොඩනැගිල්ලක් ඉඩමක හරි ගැස්සුවොත් ඒකේ ඉඩමෙමිල එන්න වැඩි වෙනවා. ඉඩමෙමිල වැඩි වෙනකොට බිල්ඩින් එකේ මිල අඩු වෙනවා. මොකද ඒක පරණ වෙනවා. එතකොට මේ බිල්ඩින් එක ඩිප්‍රීෂিয়েට් වෙනවා. එතකොට ගෙට ඇතුල් වෙන තියෙන කොන්ක්‍රීට් ඩ්‍රයිව් එක තියෙනවා නම් ඊළඟට ගෙදර තියෙන රෝලර් ඩෝස් තියෙනවා නම් දොරවල් අරිනකොට වහනකොට ටැප් එකක් ස්විච් ඔන් කරලා ඔෆ් කරනකොට මේ හැම එකකදීම මේ බිල්ඩින් එක වගේම තියෙන අනිත් අප්ලයන්ස් එහෙම ඩිප්‍රීෂিয়েට් වෙනවා. එහෙනම් මේ ඩිප්‍රීෂিয়েට් වෙන ඒවත් ටැක්ස් වලින් ක්ලේම් කරන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ. ඊළඟට repairs maintenance, ඊළඟට pest control, garden maintenance, insurance මේ හැම එකක්ම ටැක්ස් එකෙන් කරන්න පුළුවන්. ඊළඟට ඒජන්ට්ස් වලට මොනවා හරි ෆීස් ගෙවනවා නම් ඊළඟට මේ වලට ෆෝන් කොස්ට්, ස්ටේෂනරි මොනවා හරි යනවා නම් travel cost කියන එක දැන් තමන්ගේ නිවස තියෙන දුර නම් ඒක බලන්න යනවා නම් මේක ඇත්තටම ප්‍රොෆෙෂනල්
investment again professional investors වලට මේ travel cost එක claim කරගන්න පුළුවන් legal expenses මේ විදිහට දේවල් තියෙන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ තියෙන මේ investment property එකක් කවුරු හරි ගත්තොත් මොනවද එයාට තියෙන benefits කියලා මම මේ කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ මම දැන් මේට කලින් කතා කරපු මාතෘකාවෙම ටිකක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා කොයි වගේ benefits ද අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ tax benefit එක කොහොමද වැඩ කරන්නේ කියන්නේ. එහෙනම් උදාහරණයක් විදිහට මේකට පුංචි example එකක් පෙන්නන්න මේ වීඩියෝ ක්ලිප් එකක් සකස් වෙලා තියෙනවා. ඔබට පේනවා මේ screen එකේ ඔබට පේනවා මේකේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ තියෙන tax brackets ටික. tax bracket එක පටන් අරගන්නේ ඩොලර් බින්දුවෙන් පටන් ගත්තොත් ඩොලර් 18200 වෙනකන් tax එක කීයද තියෙන්නේ 0. කියන්නේ වාර්ෂික ආදායම ඩොලර් 18200 වෙනකන් tax එක 0 වෙනවා. ඊළඟට 18200 ඉඳලා ඩොලර් 37000 වෙනකන් 19% තමයි tax එක ගන්න. ඊළඟ ඩොලර් 37000 ඉඳලා ඩොලර් 87000 වෙනකන් 32.5ක් tax එක ගන්නවා. ඊළඟට ඩොලර් 87000 ඉඳන් ඩොලර් 1,80,000 වෙනකන් 37ක් බදු විදිහට ගෙවන්න ඕන. 1,80,000ට වැඩි නම් 45ක් බදු ගෙවන්න. එහෙනම් මම ඔබට පෙන්නන්නම් කවුරු හරි ඩොලර් ලක්ෂ 5කට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් කරගත්තොත් මේ ඩොලර් ලක්ෂ 5 ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකට 90ක බැංක් ලෝන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ලක්ෂ 4.5ක බැංක් ලෝන් එකක් තියෙනවා. ඒකට අපි හිතමු 5ක් විතර පොලි ගෙවනවා කියලා. ඒකම මේ ප්‍රොපර්ටි එක රෙන්ට් අවුට් කරාම ඒකෙන් සතියකට ඩොලර් 500ක් තියෙනවා කියලා අපි හිතුවොත්. right ආදායම. එහෙනම් මේක කොහොමද ප්‍රැක්ටිස් වෙන්නේ කියලා මේ තියෙන ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී අපි පෙන්නනවා. අපි මේ වීඩියෝ ක්ලිප් එක බලලා එතනින් එහාට සාකච්ඡා කරමු. Right, how does an investment property reduce your tax? Let's say we own the property up here on the top right of the slide. Worth 500,000, it's got a $450,000 loan on it at a 5%. Right, how does an investment property reduce your tax? Let's say we own the property up here on the top right of the slide. Worth 500,000, it's got a $450,000 loan on it at a 5% interest rate. It's renting for $500 a week or $26,000 per year. On the left-hand side, we have the Australian tax brackets. And you can see there, the first bracket is 18,200, the second 37, 87, 180, and you can see the percentages. Now, let's say we have a job where we earn 100 grand a year. Now, our employer pays tax on our behalf on the assumption that we're only going to earn 100 grand a year. So some money's been paid to the tax office for that. However, when we have an investment property, the rent we get from a property is actually added to our taxable income. So at this point in time, we actually haven't paid enough tax. So unless we make some claims against it, we're going to have a tax bill, not a tax return. But of course, we've got plenty of things we can claim. We can claim the loan interest. We can claim the rates. We can claim rental management fees and insurance. Now, all of these things are what we call cash deductions, which means money has to physically leave our bank account in return for getting a third of it back, or 37% back in this case. But there's one thing that really makes all the difference to property investing and to making sure your properties pay for themselves, and it's a little magic thing called depreciation. Now, depreciation is what we call a non-cash deduction or an on-paper deduction. What does it actually mean? Well, the building you are sitting in now is theoretically going down in value. The carpets are going down in value, the curtains are going down in value, different parts of it are going down in value. But of course, in real life, it's not. In real life, that property is going up in value or staying the same, rarely going down in value. But the government allows us to write off the depreciating value of the building. Now, the magic here is that we get to claim this money on tax without actually spending any money from our bank account. This in turn drives our on-paper assessment right down into the red, but in real terms, the cash in and out of our account is not in the red at all. So let's analyse what we've got here. So our taxable income went up to 126 and then came down to 83,000. But we paid tax on 100,000. Therefore,
we now are entitled to a tax return. If we pay tax on 100,000, but our revised taxable income is 83,000, then $16,450 of income we paid tax on that we shouldn't have. So we should get that back. The refund would therefore be, the first 13,000 would be at 37%, and the balance of that money would be at 32.5% because where it crosses the line on the 87 grand threshold. So we would get a tax return against that property $5,931 in theory. Now, alright. මේ වීඩියෝ එකේ මේ ස්ක්‍රීන් එක දිහා පොඩක් බලන්න. දැන් මේකේ tax brackets ටික අපි දීලා තියෙනවා. එතකොට මේ example එකේ අපි පෙන්නනවා කවුරු හරි රැකියාවක් කරලා යාට ඩොලර් ලක්ෂයක ආදායමක් ලැබෙනවා නම් රැකියාවෙන්. මේ ඩොලර් ලක්ෂය රැකියාවකින් ලැබෙන ආදායම තියෙන කෙනාට එයා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ඉන්වෙස්ට් කරොත් මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටියේ ඉන්කම් එකත් එයාට එනවා. එතකොට රෙන්ටල් ඉන්කම් එක ඩොලර් 26000 කියලා හිතුවොත් එයාගේ ටෝටල් ඉන්කම් එක වෙනවා දැන් 1,26,000. කලින් තිබුණේ රස්සාව කළා ඩොලර් ලක්ෂයක පඩියක්. ඊළඟට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකේ රෙන්ටල් ඉන්කම් එක විදිහට ඩොලර් 26000ක් එනවා. එතකොට 1,26,000ක් මෙයාට ලැබෙනවා. හැබැයි මෙයාගේ 1,26,000 දැන් මෙයා කලින් තිබිච්ච ක්‍රමය අනුව බැලුවාම මෙයා මේ ඩොලර් ලක්ෂයට යාට පඩි ටැක්ස් එක ගෙවනවා. රයිට්. එතකොට දැන් මේක බැලුවාම පේනවා මෙයාට මේ තියෙන ආදායමෙන් වෙනදට වෙලා තියෙන ඩොලර් ලක්ෂයක ආදායමක් තියෙනකොට ඒ ඩොලර් ලක්ෂයට අදාළව ටැක්ස් එක ගෙවනවා. රයිට්. ඩොලර් ලක්ෂයට අදාළ ටැක්ස් එක ගෙවනවා. ඒකේ තියෙන එක්ස්පෙන්සස් කවුන්ට් කරන්නේ නැහැ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තාම වෙන්නේ එයාගේ ලැබෙන ආදායමට ටැක්ස් ගෙවපු කෙනාට දැන් ලැබෙන ආදායම වැඩි වෙනවා 1,26,000කට. මේ 1,26,000න් වියදම් අඩු කළා තමයි ටැක්ස් ගෙවන්න පුළුවන්. නිකම්ම තිබුණා නම් පඩියට ගෙවන්න ඕන වියදම් බලන්නේ නැහැ. දැන් වියදම් අඩු කළා කරද්දී ලෝන් එකේ ඉන්ට්‍රස්ට් එක ගෙවන්න ඕන අවුරුද්දට 22,500ක්. ඊළඟට කවුන්සිල් එකට ගෙවන්න ඕන ඩොලර් 2,000. ඊළඟට රෙන්ටල් මැනේජ්මන්ට් එකට මොකද අපි නෙමෙයි මැනේජ් කරන්නේ ප්‍රොෆෙෂනල්ස් ඉන්නවා රෙන්ටල් හවුස් මැනේජ් කරන්න. එතකොට ඒගොල්ලන්ට ගෙවන්න ඕන ඇනුවල් ෆී එකක් තියෙනවා. ඊළඟට ඉන්ෂුරන්ස් තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම කෑෂ් වලින් අපෙන් යන සල්ලි තමයි අපි අඩු කරගන්නේ. ඒකට කියනවා කෑෂ් ඩිඩක්ෂන්ස් කියලා. ඒකම මේට කලින් ස්ලයිඩ් එකේදී මම පෙන්නුවා ඩිප්‍රීෂিয়েට් වෙන ඒවා. ඩිප්‍රීෂিয়েට් වෙනවා කියන්නේ ක්ෂය වීම. මම කෝ බිල්ඩින් එක ඩිප්‍රීෂিয়েට් වෙනවා, ඇප්ලයන්ස් ඩිප්‍රීෂিয়েට් වෙනවා, මේ වගේ දේවල් ඩිප්‍රීෂিয়েට් වෙනවා. මේ ඩිප්‍රීෂিয়েට් වෙන ප්‍රමාණයට අපිට රෆ්ලි මේ වගේ අලුත් ප්‍රොපර්ටි එකකට දාන්න පුළුවන් තියෙනවා. මේ ඩිප්‍රීෂিয়েට් වෙනවා කියලා කියන්නේ අපි ගෙදර හැම දෙයක්ම යූස් කරනකොට, ගේ පරණ වෙනකොට, බිත්ති පරණ වෙනකොට, ඒ කියන්නේ මේකේ එලියෙන් බැලුවාම තියෙන ඒවා එක්ස්ටර්නල් දේවල් ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඉන්ටර්නල් දේවල් ඩිප්‍රීෂিয়েට් වෙනවා. ඇප්ලයන්ස් ඩිප්‍රීෂিয়েට් වෙනවා. ගෙදර තියෙන උපකරණ අවන් එක ස්විච් ඔන් ඔෆ් කරනකොට, දොරක් අරිනකොට, වහනකොට ඒක ක්ෂය වෙනවා. එතකොට මේ විදිහට මේ ඩිප්‍රීෂিয়েට් වෙන එක සාමාන්‍යයෙන් ගෙදරක හදන්න පුළුවන් ඩොලර් 15,000ක් විතර. හැබැයි ඒක non cash deduction එකක්. ඒ කියන්නේ පොකට් එකෙන් අපෙන් සල්ලි යන්නේ නැහැ. හැබැයි මේ ඩිඩක්ෂන් එකත් අරගත්තාම cash deduction non cash deductions ගත්තාම එයාගේ taxable income එක හැදෙන්නේ අර 1,26,000න් මේ ඔක්කොම එකතුව 42,450 අඩු කරාම එන 83,550ට තමයි taxable income එක විදිහට බලන්න. එහෙනම් වෙනදට මේකෙදි ලක්ෂයකට tax ගෙවන්න ඕන කෙනා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක ගත්තාම එයාට දැන් ගෙවන්න වෙන්නේ 83,550කට තමයි tax එක ගෙවන්නේ. එතකොට මේකේ කැල්කියුලේෂන් එක අර tax brackets එක බැලුවාම පේනවා එයාට අවුරුද්ද අන්තිමට ඩොලර් 5,931ක් ඩොලර් 6,000කට කිට්ටු ගාණක් ගෙවපු tax එක පඩියෙන් කැපිලා ATO එකට Australian Taxation Office එකට ගිය සල්ලි ඩොලර් 6,000ක විතර මුදලක් මේ එකගේ නිසා එයාට අවුරුද්ද අන්තිමට ඒ ෆයිනෑන්ෂියලි ඒක අන්තිමට ටැක්ස් ඔෆිස් එකෙන් අපිට ගෙවනවා. පැහැදිලිද? එහෙනම් මේ එක ගයක් තිබුණොත් එහෙනම් ගෙවල් ගන්න වැඩි වුණාම අපිට මේ ටැක්ස් එකේ බෙනිෆිට්ස් තව විශාල වශයෙන් ගන්න පුළුවන්. ඒක නිසා මේ ටැක්ස් බෙනිෆිට් සම්බන්ධයෙන් තමයි මේ තියෙන වීඩියෝ එකේදී
කතා කරේ. ඊළඟට ඔස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි ගත්තොත් මේ ප්‍රොපර්ටි එක එක විදිහේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් තියෙනවා. මේකෙදි කතා කරන ප්‍රධාන වචනයක් තමයි positive cash flow property. මොකද්ද positive cash flow කියලා කියන්නේ? right? the positive cash flow කියලා කියන්නේ කවුරු හරි ගයක් අරගත්තොත් මොකද ගොඩක් අය අත්පිට මුදලට ගෙවල් ගන්න අඩුයි. ගන්නේ බැංකු ණය මේ දේවල් පාවිච්චි කරලා තමයි ඔස්ට්‍රේලියා ප්‍රොපර්ටි ගන්න. එතකොට මෙහෙම ගන්න ප්‍රොපර්ටි එක ලැබෙන ආදායම තමයි රෙන්ටල් එකෙන් ලැබෙන ආදායම, රෙන්ටල් ඉන්කම්. එතකොට මේකේ වියදමක් ගොඩක් තියෙනවා. right? එතකොට බැංකු ලෝන් ගෙවන්න ඕන. ඊළඟට මේකේ අනිකුත් වියදම් තියෙනවා. බැංකු ලෝන්, රේට්ස් මේ විදිහට කලින් පෙන්නපු වියදම් ගොඩක් තියෙනවා. එතකොට ලැබෙන ආදායමෙන් සියලුම වියදම් කව වෙනවා නම් ඒකට අපි කියනවා positive cash flow property කියලා. ඒ කියන්නේ අපි සාක්කුවෙන් අරන් කීයක් හරි මුදල් දාන්න ඕනේ නැහැ. right? සාක්කුවෙන් මුදල් දාන්න අවශ්‍ය නැති property එකක් නම් ඒකට අපි කියනවා ඒක positive cash flow property කියලා. the negative cash flow කියලා කියන්නේ අනිත් පැත්ත. දැන් සමහර අය ඉන්නවා property එකක් අරගත්තාම ඒකේ rental income එකක් ලැබෙනවා. හැබැයි වියදම් ටික බැලුවාම අතින් දාන්න ඕන තව ඩොලර් 400ක් සාක්කුවෙන් හැම මාසෙකම. ඒකට අපි කියනවා negative cash flow කියලා. එහෙනම් මේ positive cash flow property කියන එක අපිට ඉතා වැදගත්. දැන් උදාහරණයක් විදිහට මම ජීවත් වෙන මෙල්බර්න් නගරය ගත්තොත් මෙහි positive cash flow properties හොයාගන්න හරි අමාරුයි. සිඩ්නි උනත් ඒ විදිහ තමයි. හරි අමාරුයි. මොකද හේතුව වෙලා තියෙන්නේ negative gearing එකක් තියෙන. ඒ කියන්නේ හැම වෙලාවම gain ලැබෙන ආදායමට වඩා ගේ වෙනුවෙන් තියෙන වියදම වැඩි. හැබැයි උදාහරණයක් විදිහට South ඔස්ට්‍රේලියාවට ගියොත්, ඒ කියන්නේ ඇඩිලේඩ් වලට ගියොත්, West ඔස්ට්‍රේලියාවට ගියොත්, Perth කියන සිටි එකට ගියොත්, අන්න ඒ පැතිවල ගයක් අරගත්තාම gain මිල අඩුයි. හැබැයි rental income එක තියෙනවා. rental income එකෙන් ගේ වියදම් ඔක්කොම දරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රදේශවල තියෙන ඒ වගේ ගෙවල් අපි positive cash flow houses විදිහට සලකනවා. ඒ වගේම තමයි මේ ගෙදරට තියෙන ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේකේ තියෙන capital growth එක. capital growth එක කියලා කියන්නේ නිවසක් අපි මිලදී ගත්තට පස්සේ මේ නිවසේ මිල වාර්ෂිකව දිනෙන් දින වැඩි වෙනවා. මොකද මේ land එක වැඩි වෙනවා. ඒක නිසා ටිකෙන් ටික මේකේ මිල ගණන් වැඩි වෙනවා. එහෙනම් මේ මිල ගණන් වැඩි වෙනකොට ඒකට අපි කියනවා මේකේ capital එක grow වෙනවා කියලා. right? capital එක grow වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ government details අරගෙන ඉවරලා අපි බැලුවාම හැම තැනකම අපිට පේන එක තමයි මේ ඔස්ට්‍රේලියාවේ property එකක් හැම අවුරුදු 10කදීම double වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඩොලර් ලක්ෂ 5කට ගයක් අරගත්තොත් අවුරුදු 10කට පස්සේ බැලුවොත් ඒක ඩොලර් ලක්ෂ 10ට වඩා වැඩි. ඒ කියන්නේ මිල ඩබල් වෙනවා හැම අවුරුදු 10කටම සැරයක්. එහෙනම් කැපිටල් එක ග්‍රෝ වෙනවා. හැබැයි මේක හැම ඒරියා එකකටම සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ මෙල්බර්න්, සිඩ්නි මේ වගේ නගර ගත්තාම හොඳ කැපිටල් ග්‍රෝත් එකක් තියෙනවා. හැබැයි මම කලින් කතා කරපු පර්ත්, ඇඩිලේඩ් වගේ ගත්තාම අවුරුද්දකට ප්‍රොපර්ටි එක මිල වැඩි වෙන්නේ බොහෝම චුට්ටයි. බොහෝම අල්ප විදියට තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඒකේ කැපිටල් ග්‍රෝත් එක අඩුයි. එහෙනම් මෙල්බර්න්, සිඩ්නි වගේ නගර ගත්තාම ලොකු කැපිටල් ග්‍රෝත් එකක් තියෙනවා. එහෙනම් මේ කැපිටල් ග්‍රෝත් එක ගැන අපි ඉදිරියේදී තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද ප්‍රසන්ටේෂන් එකේදී මම පුංචි ප්‍රශ්නයක් අහනවා ඔබේ. ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචි කෙනෙක් නම් මම අහනවා ඔබ ජීවත් වෙන්නේ ඔබේම නිවසකද? ඒ කියන්නේ ඔබ විසින් මිලදී ගත්ත නිවසකද ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ? එතකොට මේකට ඔබට උත්තර තියෙන්න පුළුවන් දෙකක්. පළවෙනි උත්තරය ඔබ කියයි ඔව් මම ඉන්නේ මගේ ගෙදරක ඔස්ට්‍රේලියාවේ. එහෙනම් ඔබ ඔබේ ගෙදරක ඉන්නවා නම් ඔබට ඉන්න ගයක් කොහොමදක් තියෙනවා. එහෙනම් ඔබට පුළුවන් දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකට ඉන්වෙස්ට් කරන්න. නැත්තම් මේ ආයෝජන කරන්න නැත්තම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ප්‍රොපර්ටි එකට ඉන්වෙස්ට් කරන්න. මොකද ඔස්ට්‍රේලියාවේ මෙහෙම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි තියෙන අය අරගත්තොත් ගොඩාක් අය ඉන්නවා. සමහර අයට ගෙවල් 50 100 තියෙනවා. 200 250 තියෙන අයත් තියෙනවා. right? මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකේදී ටැක්ස් බෙනිෆිට් වලට එහා ගිය තව බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. එහෙනම් ඔබට දැන් ගයක් තියෙනවා නම් ඔබ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකට දැන් සූදානම් නම් ඉන්වෙස්ට් කරන්න. ඔබට අවශ්‍ය වෙනවා මේකේ ඩිපොසිට්ස්.
ඩිපොසිට් එකක්. මොකද බැංකුවෙන් 90% විතර නිකන් ණයක් ගන්න පුළුවන්. එහෙනම් ඉතුරු 10% ඕන වෙනවා. ඉඩමේ ගාන ලක්ෂ 5 නම් ගේ ගාන ඔබට සිද්ධ වෙනවා ඩොලර් 50000ක් අතේ තියාගන්න. එතකොට ඒට ඔබට ඔබේ සේවිංස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකම ඔබට ඔබේ සුපර් ෆන්ඩ් එක. මොකද මේක ලංකාවේ කෙනෙකුට නම් සුපර් ෆන්ඩ් කිව්වම තේරෙන්නේ නැති වුණා. සුපර් ෆන්ඩ් කියන්නේ ලංකාවේ අර EPF ETF වගේ. එහෙනම් සුපර් ෆන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට equity of the current property. දැනට ඔබ ජීවත් වෙන property equity පාවිච්චි කරන්න පුළුවන්. මේ equity කියලා කියන්නේ right equity කියලා කියන්නේ පුංචි වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලලා මම මේ equity එක ගැන තව පොඩ්ඩක් කතා කරන්න. Equity is like cash, and cash is absolutely king when it comes to buying a new home or buying another investment property. So in today's video, I'm going to explain exactly what equity is, how you can work out today how much equity that you have in your home, and then how you can actually go about using it to go out there and buy yourself an investment property or another property or whatever it is that you're planning on using that equity for. Equity is a super simple concept, right? You own your own home at the moment or an investment property. Now, let's say that that property is worth $600,000. It's that simple, right? You've got a home that's worth $600,000. Now, on that home, unless you own it outright, you've got a home loan. Now, that home loan on this property might be $400,000. Now, that's a $400,000 home loan, which means effectively the difference between what the property is worth and what you have as a home loan is your equity. So in this particular example, you've got a $600,000 home that you owe $400,000 on. You've got effectively $200,000 worth of equity. Now, the way that this works is really simple. The first step to working out how much equity you own might be to roughly jump on realestate.com and see what similar homes in your suburb that are directly comparable are selling for. Then you might want to ring up your bank or your mortgage broker and say, I'd like to organise a valuation on this property so that they can ascertain exactly what the current market value is. Now, effectively, they will send someone out to your home, or maybe they'll do it just on the desktop online, and they'll value the home at, let's say, the 600K. Then you know, or your mortgage broker and bank knows that you owe the $400,000 on it, which means you have $200,000 of equity in total. Now, the bank might not want to lend you all of that $200,000 because obviously they don't want to lend it 100% right now, which is effectively lending up to the total value of the home. But what they might do is go, okay, based on your position, which looks good and ticks our boxes, we're going to give you $100,000 or access to $100,000 of that equity, which you can then use for whatever it is that you're planning on going and using. And it's really that simple. So the first step is to find out the value of your home. The second step is to work with your mortgage broker or bank manager to release that equity. And then the third step is to decide, obviously. All right. Then මේ විදිහකින් කියන්නේ ගෙදරක valuation එක ගත්තාම ඒක ලක්ෂ 6 නම් bank loan එක තියෙන්නේ ලක්ෂ 4 නම් බැංකුවට ලක්ෂ 4ක් ගෙවන්න ගෙයි වැලියු එක 6 නම් මේ ලක්ෂ 6න් ලක්ෂ 4 අඩු කරාම අපි කියනවා මේකට ඉක්විටි එක කියලා. right. එතකොට මේ ඉක්විටි එකෙන් කොටසක් පුළුවන් අපේ ඩිපොසිට් එක විදියට අලුතෙන් ගන්න ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකේ ඩිපොසිට් එක විදියට පාවිච්චි කරනවා. එහෙනම් මේ තමයි මේ ඉක්විටි කියන වචනේ සරලව ගත්තොත්. ඊළඟට මම කලින් අහපු ප්‍රශ්නය ඔබෙන් නැවත අහුවොත් ඔබ ජීවත් වෙන්නේ ඔබේ ගෙදරකද ඕස්ට්‍රේලියාවේ කියලා. ඔබට ඊළඟ උත්තරේ දෙන්න පුළුවන් නෑ තාම මට ඕස්ට්‍රේලියාවේ නිවසක් නෑ. එහෙනම් ඔබට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මොකක්ද ඔප්ෂන්ස් දෙක? එකක් ඔබට ඔබේ පදිංචිය සඳහා ඔබට ජීවත් වෙන නිවසක් ගන්න පුළුවන්. right. තමන්ට ජීවත් වෙන ඕන ඔක්කුපයිඩ් හවුස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන්. ඒතර බොහෝ පිරිස අපි දකින්නේ හැම කෙනෙක්ම ඩිසිෂන්ස් ගන්න ඉමෝෂනලි. හැඟීම් වලට යටත්. එතකොට ඉමෝෂනලි ඩිසිෂන් ගන්න කෙනෙක්
ඉමෝෂනලි ඩිසිෂන් ගන්න කෙනෙක් අරගත්තොත් ඒ ඉමෝෂනලි තීරණය කරන කෙනා හැම වෙලාවෙම ඉස්සල්ලාම ගන්නේ තමන්ගේ පදිංචියට ගියා. මොකද තමන්ගේ පදිංචියට ඉන්න දෙයක් තියෙන්න එපා මොනව කරන්න. හැබැයි මේක අපි ඉන්ටෙලිජන්ට්ලි බුද්ධිමත්ව තීරණයක් අරගත්තොත් අපි ඉස්සල්ලාම කළ යුතු දේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න. මම පුංචි එක්සැම්පල් එකකින් මේක පැහැදිලි කරන්නම් මෙන්න මේ විදියට. alright. මෙහෙම වෙන්නේ ඇයි කියන එක. අපි හිතමු කෙනෙක්ගේ වැටුප 1,20,000. මේ 1,20,000ක පඩිය ගන්න කෙනෙක්. right. මේ 1,20,000ක පඩිය ගන්න කෙනෙකුට අතට හම්බෙන්නේ 84,000. 36,000ක්ම බදු ගෙවනවා. ඔබට කඩදාසියක් කොලයක් තියෙනවා නම් මේක ලියාගෙන සටහන් කරලා බලන්න. right. 1,20,000ක පඩියක් තියෙන කෙනෙක් 36,000ක් බදු ගෙවුවාම අතට 84,000යි හම්බෙන්නේ. ඒතර අතට හම්බෙන $84,000 වලින් right. එයා ගෙයක් ගන්න බැලුවාම right. අපි හිතමු මෙයා තමන්ට ඉන්න ගෙයක් කරගත්තා කියලා. ඒතර තමන්ට ඉන්න ගෙයක් ගත්තොත් තව $36,000ක් විතර ගෙවන්න වෙනවා මොනවද? $36,000ක් විතර ගෙවන්න වෙනවා මේ ගෙයි වාරික විදිහට. තමන් ගන්න ගෙයි වාරික විදිහට ගෙවන්න. එතකොට ඉතුරු වෙන්නේ 48,000. එතකොට මේ 48,000 නුත් ගෙයි වෙනුවෙන් තියෙන අනිත් වියදම් ටිකක් බැලුවොත් 45,000ක් විතර ඉතුරු වෙනවා. එතකොට මේ $45,000 තමන්ට ජීවත් වෙන්න අනිත් තියෙන දේවල් මේ සියල්ලම බැලුවට පස්සේ දැන් අපිට ඉන්න ගෙයක් තියෙනවා. අවුරුදු 2කට 3කට පස්සේ අපි යනවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න ආපහු බැංකුවට. බැංකුවට ගියාම බැංකුවෙන් කියනවා ඔයාට තව දුරටත් ලෝන් දෙන්න බෑ. මොකද හේතුව ඔයාට දැනටත් මේ වගේ ලෝන් එකක් තියෙනවා. ඊළඟට ඔයාගේ ජීවත් වෙන්න පවුලේ දරුවෝ ඉන්නවා 4 දෙනෙක්. බිරිඳ ඉන්නවා මේගොල්ලන්ගේ ජීවත් වීම සඳහා මෙච්චර යනවා. බිරිඳට ජොබ් එකක් නැහැ. මේ ඔක්කොම දේවල් ටික කන්සිඩර් කරාම ඔයාට තව ලෝන් එකක් දෙන්න අමාරුයි. right. එහෙනම් මේ ගොඩක් අයට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වලට යන්න බැරි වෙලා තියෙන. සමහර එහෙම ගත්තත් එක ප්‍රොපර්ටියක් කරන් දෙවෙනි ප්‍රොපර්ටියට යන්න බෑ. තුන්වෙනි එකට යන්න බෑ. මොකද එයාගේ බරෝ කරන්න පුළුවන්, ණය ගන්න පුළුවන් සීමාව ඉක්මවා ගිහින්. right. හැබැයි කෙනෙක් තමන් ඉන්න ගෙදරට කලින් උත්සාහ කරොත් තමන් අරගන්න ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ඒකෙදි මොකද වෙන්නේ? අපි හිතමු කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තාම මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටියේ ඉන්කම් එකක් කන්සිඩර් කරනවා ලෝන් එක සඳහා. එතකොට මේක අරගන්නේ පුද්ගලික පරිභෝජනයට නෙමෙයි. මේක ගන්න මේක රෙන්ට් අවුට් කරලා ඒකෙන් ආදායමකුත් ලැබෙනවා. එහෙනම් තමන්ගේ 1,20,000 පඩියට අරකේ රෙන්ටල් එකේ ඉන්කම් එකත් එකතු වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතුවොත් කෙනෙක් 1,20,000ක පඩියක් ගන්න කෙනෙක් එයා ප්‍රොපර්ටි 3කට ගියොත් උදාහරණයක් විදිහට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි 3ක් අරගත්තා කියලා හිතුවොත් දවස් අවුරුදු කිහිපයකදී මේ ප්‍රොපර්ටි 3ක් තියෙන කෙනෙකුට අපි හිතමු එක ප්‍රොපර්ටි එකකින් 30,000ක ආදායමක් තියෙනවා නම් ප්‍රොපර්ටි 3කින් අරගෙන බැලුවොත් 30,000 3 90,000ක ඉන්කම් එකක් එකතු වෙනවා. ඒ කියන්නේ 1,20,000 පඩිය තිබිච්ච කෙනාට තමන්ගේ ප්‍රොපර්ටි 3 රෙන්ට් කරාම 90,000ක් හම්බුනාම 2,10,000ක ආදායමක්. ඒතර 2,10,000ක ආදායමක් තියෙනවා නම් right මේ 2,10,000ක ආදායමක් තියෙනවා මෙන්න මේ තියෙන 2,10,000න් වියදම් ටික අඩු කරනවා මේ ගෙවල් වල තියෙන ගෙවල් තුනට අපි හිතමු ලෝන් තියෙනවා කියලා 90,000 එහෙනම් ලෝන් ඉන්ට්‍රස්ට් එක 90,000ක් අවුරුද්දට තියෙනවා මේක අඩු කරනවා එතකොට ආපහු 2,10,000න් 90,000 අඩු කරාම 1,20,000ක් වෙනවා ඊට අමතරව මේ 1,20,000න් අපි මේකේ තියෙන මේන්ටේනන්ස් වලට ගිය දේවල් ඊළඟට මේ තියෙන ප්‍රොපර්ටියේ රේට්ස් ගෙවන ඒවා රෙන්ටල් මැනේජ්මන්ට් ගෙවන ඒවා අපේ තියෙන කෑෂ් ඩිඩක්ෂන්ස් ටික අඩු කරනවා. ඒතර කෑෂ් ඩිඩක්ෂන්ස් ටික මේකේ අඩු කරාට පස්සේ එතකොට මේක සමානලට 1,10,000ක් විතර නැත්නම් 1,15ක් විතර. ඊට අමතරව non cash deduction එක මා ඉස්සෙල්ලා කතා කරපු අර ප්‍රොපර්ටි එකේ තියෙන ක්ෂේවීමට බලන එක. දැන් අපි කරන්නේ විශේෂිත වූ ගෙවල් වගේක් කරන්නේ අපේ තියෙන ප්‍රොජෙක්ට්ස් වල. ඒතකොට ඒ තියෙන ප්‍රොජෙක්ට්ස් වල ගත්තොත් එක ගෙදරකින් අවුරුද්දකට 20,000ක් විතර ඩිප්‍රීෂিয়েට් කරගන්න පුළුවන්. ඒතකොට $20,000 $20,000 ඩිප්‍රීෂিয়েට් කරද්දී
20,000 ඒවා ගෙවල් තුනක් තියෙනවා නම් 60,000 depreciate වෙනවා. එහෙනම් මේ ඔක්කොම අඩු කරලා බලලා ගණන් හැදුවාම අන්තිමට බැලුවොත් $45,000ක් විතර තමයි taxable income එක වෙන්නේ. ඒක $45,000ක් taxable income එක වෙනවා නම් මෙන්න මේ 45,000 taxable income එකට තමයි tax එක හැදෙන්නේ. එතන මා කලින් slide එකක පෙන්නුවා tax brackets ටික. එතකොට tax bracket $45,000ක් විතර නම් හරි ගැස්සෙන්නේ. ඒ $45,000ට tax එක ගණන් හදලා බැලුවොත් $4,000ක් විතර තමයි tax එක ගෙවන්නේ. එහෙනම් එයාගේ tax එක ගෙවන්න ඕන එක 36,000ක් ගෙවන්න ඕන එක $4,000කට විතර අඩු වෙනවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් ඉන්න කෙනෙක් $3,000ක් 4,000ක් tax එකෙන් කොහොමදත් claim කරනවා. කොහොමදත් claim කරනවා කියලා කියන්නේ කෙනෙක්ගේ තියෙන professional expenses. සමහර අය වැඩ කරනවා ගෙදර ඉඳන් working from home කිව්වම ගෙදර යන වියදම් වල කොටසකුත් tax එකෙන් අඩු කරන්න පුළුවන්. ඊළඟට දුරකථන පාවිච්චි කරනවා, වාහනේ official වැඩවලට පාවිච්චි කරනවා. මේ විදියට කළා කොහොමදත් $3,000 4,000ක් property එකක් නැති කෙනෙකුත් tax එකෙන් claim කරන අවුරුද්දකට සැරයක්. ඉතින් මේ විදියට බැලුවොත් property 3ක් 4ක් වෙනකන් investment property ගත්තොත් එයාගේ අර $36,000 ගෙවන එයාගේ tax විදිහට ගෙවන මුදල අවුරුද්ද අන්තිමට අපිට ATO එකෙන් අපිට අරගන්න පුළුවන්. ඒ කියන්නේ tax එක 0 වෙනවා. tax එක 0 වෙනවා කියලා කියන්නේ 1,20,000න් Tamanta ගයක් ගත්තොත් පරිභෝජනයට ඉතුරු වෙන්නේ 84,000යි. හැබැයි අපි investment property ගත්තොත් 1,20,000න් 84,000ක් අපිට ලැබෙනවා. කපාගත්ත 36,000ක් අවුරුද්ද අන්තිමට අපිට ලබා ගන්න පුළුවන් investment property. right? එතකොට අපේ borrowing capacity එක වැඩිද? අපේ ඒ මුදලත් වෙනවා කියන්නේ borrowing capacity එක වැඩි නම් ගෙවල් 3ක් 4ක් පස්සේ ගිහින් ගත්තට පස්සේ අපි ඉන්න property එකක් ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. right? ඒක තමයි ඉතාම profitable නැත්නම් බුද්ධිමත් තීරණය විදිහට අපි දකින්නේ. එහෙනම් මේ තමයි traditional Australian market එකේ property සම්බන්ධ තිබිච්ච දේ. එහෙනම් මේ ක්‍රමය තමයි අපි පහුගිය දෙසැම්බර් මාස වෙනකම් අපි කරපු projects වලට කරේ. හැබැයි අපි එතනින් එහාට introduce කරා new concept එකක් Best Life Australia සමග. ඒ කියන්නේ වෙනදට සල්ලි දීලා ගයක් කෙනෙක් ගත්තොත් මුදල් ගෙවුවා, ගේ ලැබුණා, එතනින් එහාට තමන්ගේ ගනුදෙනු ඉවරයි. හැබැයි ඒ තියෙන తত্ত্বය වෙනස් වුණා මෙන්න මේ අලුත් concept එකත් එක්ක. එහෙනම් මේ සම්බන්ධයෙන් Best Life Australia මොනවද කරන්න කියලා වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එක බලලා අපි මෙතනින් එහාට කතා කරමු. Are you looking for an investment to make a passive income of at least $10,000 per month? Are you rich? Are you poor? Are you working? Are you retired? No matter what, වීඩියෝ එක ස්ටක් වුණා වගේ සම්පත්. are you looking for an investment to make a passive income of at least $10,000 per month? Are you rich? Are you poor? Are you working? Are you retired? No matter what, you can proceed. Do you have a dream that you'll retire young and rich? The solution is Best Life PAP, which is the Best Life Property Acquisition Plan. Hello, people. Most of us are making investments and some are not. But why do we need to make investments? Mainly to minimize our tax. Tax. Yes, tax. So if we do some property investments, of course, we can reduce our tax. No doubt about it. Even the government also encourages you to do so. If you go and ask for advice to reduce your tax from an accountant, the best solution he'll give you is to do a property investment. Most of the people do the investments emotionally. We know that from our research. So when we do an investment, we do it very intelligently and not emotionally. Intelligently? Yes, that's right. Best Life Australia will help you with that. Contact Best Life Australia for more information.
I'll tell you some important facts about investment properties. When we buy or invest in a property, it does not matter where the location of the property is. The most valuable thing is the relevant property should be able to generate a capital growth and a positive cash flow. All the projects which Best Life Australia delivers are prime locations, which enables those factors. The other thing is, we don't want to use it. It will make the profit. The main thing is, we don't need to manage or look after the property investment once it's made. The real estate company will manage and look after everything. Best Life Australia will help them to do this and everything, and Best Life Australia will help them to go to the next level. Do you need a passive income from your investment? The Best Life PAP can help you with that 100%. Best Life PAP is an unbelievable process which came innovatively from the Best Life Australia. Property acquisition plan. Hello, people. Most of us are making investments and some are not. But why do we need to make investments? Mainly to minimize our tax. Tax. Yes, tax. So if we do some property investments, of course, we can reduce our tax. No doubt about it. Even the government also encourages you to do so. If you go and ask for advice to reduce your tax from an accountant, the best solution he'll give you is to do a property investment. Most of the people do the investments emotionally. We know that from our research. So when we do an investment, we do it very intelligently and not emotionally. Intelligently? Yes, that's right. Best Life Australia will help you with that. Contact Best Life Australia for more information. I'll tell you some important facts about investment properties. When we buy or invest in a property, it does not matter where the location of the property is. The most valuable thing is the relevant property should be able to generate a capital growth and a positive cash flow. All the projects which Best Life Australia delivers are prime locations, which enables those factors. The other thing is, we don't want to use it. It will make the profit. The main thing is, we don't need to manage or look after the property investment once it's made. The real estate company will manage and look after everything. Best Life Australia will help them to do this and everything, and Best Life Australia will help them to go to the next level. Do you need a passive income from your investment? The Best Life PAP can help you with that 100%. Best Life PAP is an unbelievable process which came innovatively from the Best Life Australia, and they've made the investment process beyond the traditional. All the projects which are under this are guaranteed to have positive cash flow and capital growth. All the land has been selected and developed based on these measures. The Best Life Australia's target for their customers is at least 5 properties within 10 years in their customers' hands without any bank loans. So finally, all are clear, all are yours. Now you'll ask, how? Best Life Australia can help you with that. So please contact them as soon as possible for more information. Best Life, which creates your life best. Right. එතන මේ වීඩියෝ එකේදී කතා කරා අලුත් වචනයක්. Best Life PAP, Property Acquisition Plan. කොහොමද ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට තමන්ට කිසිම බැංක් ලෝන් එකක් නැති ගෙවල් 10ක් නැත්නම් ගෙවල් 5ක් අවුරුදු 10ක් අන්තිමට ඉතුරු වෙලා එකෙන් පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. මොකක්ද මේ කන්සෙප්ට් එක? මේ Best Life Property Acquisition Plan එක සම්බන්ධයෙන් ඊළඟට තවත් වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. අපි මේ වීඩියෝ ක්ලිප් එකත් බලලා මෙතනින් එහාට අපි සාකච්ඡාව ඉදිරියට ගෙනියමු. Is it time you woke up from the great Australian dream? We've been sold the idea of owning one property and working for 30 years to pay it off. But is this actually the smartest strategy for us? Let's look at 2 different scenarios and you decide for yourself.
Meet Luke and Linda. They leave school, get jobs, and get married. At 25, Luke and Linda decide to buy a home for $400,000 with a 30-year mortgage from the bank. They are traditional thinkers, so work hard towards the great Australian dream of paying off the mortgage and owning their own home. When they're 55 years old, they'll own their home debt-free. But what about Ben and Brooke? They decided to do things a little differently. They leave school, get jobs, and get married. At 25, Ben and Brooke decide to buy a home for $400,000 with a 30-year mortgage from the bank. They are more forward-thinking and feel there's a smarter way to pay off their mortgage. As soon as they have some equity in their home, they leverage it, invest in capital growth-focused investment properties. Ben and Brooke then repeat this strategy, which dramatically reduces the tax they pay each week, and they grow a portfolio of properties, calculate the numbers for them before they invest, always making sure their investment choices are financially self-sufficient. History shows us that property will double in value every 7 to 10 years. So which couple will be better off financially from the choices they've made? At 55, Luke and Linda will own one house valued at $1,200,000. At 55, Ben and Brooke will own 10 houses debt-free, valued at $12 million, generating $300,000 in passive income per year. Both couples are debt-free and own their own home, but Ben and Brooke can retire early and live off the $300,000 per year coming in from the rental return on their investment properties. So how did Ben and Brooke acquire 10 properties debt-free? They carefully and methodically purchased 1 or 2 properties per year. They started by utilising the equity in their own home, then continued to leverage off the capital growth from each investment property to continue purchasing. When they reached 20 properties, they sold the oldest 10 properties, minimising capital gains tax and using the profit to pay off the debt on the 10 newest properties. The end result is they now own 10 properties outright, with rent paying their lifestyle. Plus, as the market value of properties doubles every 10 years, so too does the rental income. If you want the same results and lifestyle as Ben and Brooke, contact How to begin your automatic acquisition plan. Cut out the massive agents' commissions and deal directly with the developer to ensure quality, strategic investments. Call our experienced team and have an individual phone consultation with an investment representative. They can run the numbers on your personal situation. Call 10 properties in 10 years debt-free. The time to start is now. Right. Best Life PAP plan එක. මේ ගැන පුංචි අදහසක් මේ වීඩියෝ ක්ලිප් එකේදී දුන්නා. ඒතර මේ concept එක තමයි ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් property එකක් සඳහා mortgage එක සඳහා loan එකක් ගන්නෙ ඕනම කෙනෙක් මේක අවුරුදු 30ක loan එකක් විදිහට තමයි ගන්න. ඒතර 30 years loan එකක් විදිහට තමයි මේ හැම කෙනෙක්ම ගන්න. හැබැයි මේක traditionally කවුරු හරි මේ කරගෙන ගියොත් අවුරුදු 30ක්ම මේ loan එක ගෙවගෙන ඉන්නවා. හැබැයි මේ Best Life PAP plan එකේ අපි මේකේ වෙනම ලොකු calculation එකක් තියෙනවා. මේ calculation එකත් එක්ක ගත්ත නිගමනය විදිහට තමයි මේ අපි introduce කරේ මේ Best Life PAP plan එක. මේ Best Life PAP plan එකේදී කරන්නේ හැම කෙනෙක්ම අවුරුද්දටම property එක ගානේ හෝ අවුරුද්දකට property දෙක ගානේ මිලදී ගත්තොත් අවුරුද්දකට දෙක ගානේ මිලදී ගත්තොත් ගියොත් ඕන තරම් මිලදී ගන්න පුළුවන්. මේකේ borrowing capacity එක නැති වෙන්නේ නැහැ. එතකොට අවුරුදු 10කට පස්සේ යට property 20ක් තියෙනවා. ඒතර අවුරුදු 10කට පස්සේ තියෙන property 20ම බැලුවහම මේකෙන් පළවෙනි අවුරුදු 5 ගත්ත property වල capital growth එක ගොඩක් වැඩි වෙලා. මිල ගොඩක් වැඩි වෙලා. එතකොට පළවෙනි අවුරුදු 5 ගත්ත property 10
විකුණලා ඒ එන සල්ලි වලින් ඒකේ ඉතුරු ලෝන් එකක් ගෙවලා පස්සේ අවුරුදු 5 ගත්ත ප්‍රොපර්ටි 10 ලෝන් ටිකක් ගෙවලා අවුරුදු 10කට පස්සේ ලෝන් නැතුව ප්‍රොපර්ටි 10ක් කෙනෙකුට ඉතුරු වෙන මෙකනිසම් එකක් තියෙනවා. ඒතර ලෝන් නැති ප්‍රොපර්ටි 10ක් කියන්නේ ඒ වෙනකොට ප්‍රොපර්ටි එකේ මිල 1 million නම් ඇත්තටම $10 million wealth එකක් අපිට එනවා එක පැත්තකින්. අනිත් එක ප්‍රොපර්ටි එකකින් 30,000 rental income එකක් එනවා නම් property 10කින් 300,000 rental income එකක් එනවා අවුරුද්දකට. අන්තිමට බැලුවොත් මාසෙකට 25,000 passive income එකක් හම්බ වෙනවා Taman ජීවත් වෙන්න එක. මේක තමයි best life PAP plan එක. සාමාන්‍යයෙන් property industry එකේදී property එකක් අරගත්තා ඒ ගනුදෙනු ඉවරයි. එතනින් එහාට වෙනම සාකච්ඡාවක් නැහැ. නමුත් මෙතනදී අපි කස්ටමර්ව බලා ගන්නවා මේ අවුරුදු 10 වෙනකම් best life Australia. right? එහෙනම් මේ සඳහා අපි හැම වෙලාවෙම මේගොල්ලන්ට මේ PAP plan එකට වැඩ කරන්න පුළුවන් මේ PAP plan එක work කරන අපි projects AIට introduce කරනවා අපේ customer base එකට. එහෙනම් මේ සඳහා land එකක් තෝරගනිද්දී කාරණා කීපයක්ම බලන්න වෙනවා. හේතුව වෙලා තියෙන්නේ මේ PAP plan එක වැඩ කරන්නේ නැහැ හැම තැනටම. ඔබ හෙට property එකක් ගත්තොත් emotionally ඒ property එක ඒ විදිහට අරගත්තට හරියන්නේ නැහැ. එහෙනම් අපිට සිද්ධ වුණා best life Australia වලට සිද්ධ වෙනවා මේ PAP plan එක property act plan එකට ගැලපෙන තැන් වලින් ව්‍යාපෘති කරන්න projects කරන්න. එතකොට ඒ අනුව බැලුවාම මේක ගත්තොත් මේ සඳහා දැන් මම ඉස්සෙල්ලා කිව්වා capital growth එක තියෙනවා කිව්වා Melbourne Sydney. හැබැයි Brisbane Perth Adelaide Perth වල capital growth එක අඩුයි. ඊළඟට positive cash flow එක ගත්තාම මම මුලදී කිව්වා positive cash flow එක තියෙනවා Adelaide Perth. හැබැයි Melbourne වල Sydney වල positive cash flow එකක් නැහැ. එහෙනම් අපි බලනවා අද තියෙන market එක අනුව කොතනද capital growth එකයි positive cash flow එකයි මේ දෙකම තියෙන්නේ කියලා. එහෙනම් මේ දෙකම තියෙන තැන් වල තමයි අපි best life PAP customers ලට නැත්තම් property acquire plan එකට එන customers ලට එහෙමත් නැත්තම් අවුරුදු 10කදී retire වෙන්න ඕන customers ලට අපි projects විදිහට අපි තැන් තෝරගන්නේ අපේ research team එකෙන් මෙන්න මේ capital growth එකයි positive cash flow එකයි දෙකම තියෙන තැන් වලින් තමයි අපි තෝරගන්නේ. එහෙනම් මම ඉදිරිපත් කරන්නම් අපේ projects කීපයක් තියෙනවා. මම අපේ එක project එකක් ඉදිරිපත් කරන්න. right මේ වෙනකොට අපි මේ කරනවා. ඒතර මේ project එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයේ නැත්තම් ක්වීන්ස්ලන්ඩ් මේ බ්‍රිස්බන් නගරයේ තමයි තියෙන්නේ. එහෙනම් මේ බ්‍රිස්බන් වල තියෙන මේ ෆෝර්ට් ෆිල්ඩර්ස් කියන project එක තමයි මම ඔබට introduce කරන්න හදන්නේ දැන්. හැබැයි මේ investment property එක ඕනම කෙනෙක් ගන්නවා නම් මේ investment property එකක් ගන්න කලින් බලන්න ඕන කාරණා ටිකක් තියෙනවා. අපි කොහේ හරි ගිහිල්ලි වෙලා ආසාවට property එකක් ගත්තා කියලා අපේ තියෙන requirement හරියන්නේ නැහැ. අපේට ඒක ගැලපෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම තියෙනවා investment property එකක් ගන්නකොට checklist එකක්. එතකොට මේ checklist එකේ one by one ගිහිල්ලි වෙලා මේකේ විශේෂයෙන් සලකලා බලන්න ඕන කාරණා 10ක් තියෙනවා. මේ කාරණා 10 මේකින් එකට බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ මෙතන සුදුසුද investment property එක කියලා. පළවෙනිම කාරණාව location. right ඊළඟට ඒ කියන්නේ මේක රස්සාවල් වලට ගැලපෙනවද මේකේ දුර කොහොමද මේ ඔක්කොම බලන්න ඕන. ඊළඟට population growth එක බලන්න ඕන. මොකද මිනිස්සු වැඩිපුර grow වෙන තැනක තමයි rental එක rent කරන්න පුළුවන් අපිට හොඳට. ඊළඟට infrastructure projects ඒ කියන්නේ මේ ප්‍රදේශයේ නොයෙක් ව්‍යාපෘති ප්‍රධාන ව්‍යාපෘති තියෙන පැත්තක්ද. ඊළඟට මේකේ ආර්ථිකය කොහොමද economic drivers ගැන බලන්න වෙනවා. job creation එක ගැන බලන්න වෙනවා. capital growth එක බලන්න වෙනවා. market cycle එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න වෙනවා. rental demand එක මොකක්ද කියලා බලන්න ඕන. rental demand එක කියන්නේ rent එකට දාලා මාස ගාණක් බලන් ඉන්න වෙනවද කාට හරි දෙන්න. ඊළඟට මේකේ local amenities ඒ කියන්නේ ස්කෝල shopping complex hospitals universities මේවා බලන්න ඕන. ඊළඟට public transport බලන්න ඕන කොහොමද කියලා. හැමෝටම මෙහි ඉන්න අයට 95%කටත් වැඩිය වාහන තිබුණා. හැබැයි public transport බලන්න ඕන කොහොමද trains තියනවද buses තියනවද
මේ සියල්ලම ෆුල්ෆිල් කරනවා නම් තමයි එතන ideal location එකක් වෙන්නේ investment property එකක් සඳහා. විශේෂයෙන් South East Queensland ඒ කියන්නේ අපේ මේ ව්‍යාපෘතියේ තියෙන මේ Brisbane වලට අදාළ ප්‍රාන්තය ගත්තොත් මේක South East ප්‍රදේශය නැත්නම් මේ ව්‍යාපෘතිය අපේ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ මේ South East Queensland වල මේ Brisbane ප්‍රොජෙක්ට් එක. ඒතර මේ පැත්ත අපි බලමු අර තියෙන කාරණා 10 කොයි විදිහටද ෆුල්ෆිල් වෙන්නේ කියලා. එහෙනම් මම කලින් සයිට් එකේ තිබිච්ච කාරණා 10 අපේ ප්‍රොජෙක්ට්ස් වල තියෙනවද කියන එක තමයි මෙතනින් එහාට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේකේ පළවෙනියෙන්ම මේ South East Queensland වලට හැම සතියකටම 1500කට වැඩිය පිරිස් මූව් වෙනවා. ඒ කියන්නේ වෙනත් ප්‍රාන්ත වලින් හෝ වෙනත් රටවල් වලින් මේ ප්‍රදේශයට එනවා සතියකට අලුතෙන් මිනිස්සු 1500ක්. ඊළඟට the ABS projects ඒ කියන්නේ Australia Bureau of Statistics right ඔස්ට්‍රේලියාවේ තියෙන මේ ජනසංඛ්‍යා ලේඛන මේ තියෙන දෙපාර්තමේන්තුව අරගත්තොත් මේගොල්ලෝ කියනවා 2031 වෙනකොට මේකේ අමතර මිනිස්සු 1.4 මිලියන් මේ පැත්තට එනවා කියලා. එහෙනම් මේ 1.4 මිලියන් එනකොට මේගොල්ලෝ කියනවා බලාපොරොත්තු වෙනවා 2041 වෙනකොට ජනගහනය මේ තියෙන ප්‍රදේශයේ තියෙන ජනගහනය 5.5 මිලියන් වෙයි කියලා. දැන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය ලංකාවේ ජනගහනය වගේම ඒට සමාන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එහෙනම් ලංකාවේ තියෙන විදිහට කෝටි 2කට පොඩ්ඩක් වැඩි ජනගහනයෙන් 4න් එකක්ම මේ ප්‍රදේශයේ පදිංචියට එනවා කියන එක 2041 වෙනකොට කියනවා ABS එකෙන් Australia Bureau of Statistics වල. ඊළඟට කියනවා මේ ඉන්න අයට මේ ඊළඟ අවුරුදු 15 දී ගෙවල් හදන්න ඕනලු ලක්ෂ 7ක් අලුතෙන්. ඒතර අලුතෙන් ලක්ෂ 7ක් ගෙවල් හදනවා කියලා කියන්නේ සතියකට ඕන වෙනවා අද ඉඳන් හැම සතියකටම ඕන වෙනවා ගෙවල් 897ක් මේ ඉන්න අයට. මේ ඊළඟ අවුරුදු 15 ඉවර වෙනකම්. එහෙනම් මේ විදිහට ගෙවල් හදනකොට රජයට සිද්ධ වෙනවා allocate කරන්න infrastructure investment විදියට ප්‍රධාන ව්‍යාපෘති විදියට ප්‍රධාන projects විදියට ගොඩක් දේවල්. ඒක නිසා ඒ සඳහා ඒ අය Queensland government එක මේ වෙනකොට $134 billion $134 billion ඒ අය allocate කරලා තියෙනවා ව්‍යාපෘති 350 plus major infrastructure projects right මේ projects වලින් new jobs create වෙනවා 930,000 9,30,000කට වැඩි අලුත් jobs create වෙනවා මේ ඊළඟ අවුරුදු 10 ඇතුළත. එනම් මේ තියෙන location එකේ තත්ත්වය පිටයි. ඊළඟට මේ site එකෙන් ඔබට පේනවා මේ South East Queensland වල තියෙන suburbs ටික. දැන් උදාහරණයක් විදිහට දැන් කොළඹ ගත්තොත් කොළඹ තියෙනවා suburbs. බම්බලපිටිය කියනවා, කොල්ලපිටිය කියනවා, තිබිරිගස්සය කියනවා, කිරිලපන කියනවා මේ ඔක්කොම කොළඹ තමයි. right? හැබැයි ඒකේ suburbs තියෙනවා. එහෙනම් මේ Brisbane වලත් මේ තියෙන suburbs ටික ගණන් බැලුවොත් ඔබට පේනවා right? දැන් මේ කෙරෝ Brisbane තියෙනවා. Brisbane වටේට අරගත්තාම තියෙනවා Brisbane වලින් උඩ බැලුවාම තියෙනවා Sunshine Coast මේ වගේ තියෙනවා. පහළට ගියාම තියෙනවා Logan, Gold Coast තියෙනවා. ඒකම Brisbane වලින් වම් පැත්තට යනකොට ඔබට පේනවා Ipswich. මේ තියෙන suburb එකේ තමයි අපේ projects තියෙන්නේ. project එක තියෙන්නේ. එහෙනම් ඊට එහා පැත්තේ තියෙනවා Locker Valley. මේ තමයි මේ තියෙන suburbs ටික. ඒත් මේ suburbs වල අරගත්තාම දැන් මේ වෙනකොට ගෙවල් තියෙනවා 1.34 මිලියන් තියෙනවා. තනි නිවාස විදිහට 72ක් තියෙනවා. ඒකම තියෙනවා පේලි නිවාස විදිහට attached house විදිහට තියෙනවා 124ක්. එහෙනම් මේ top 5 industries ගැන, ගස් කොළන් ගැන, සත්තු ගැන මේ ඔක්කොම ගැන මේක විස්තර තියෙනවා. ඒතකොට මේක විශේෂ වැදගත්කමක් තියෙන එක තැනක් තියෙනවා ඔබට පේනවා ඇති. මේක තියෙනවා 1 in 7 කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන්ස්ලා ජීවත් වෙන්නේ 7 දෙනෙකුට එක්කෙනෙක්ලු. ඒ කියන්නේ 6 දෙනෙක්ම පිටින් ආපු අය. පිටින් ආපු 6 දෙනෙකුට ඔස්ට්‍රේලියන් එක්කෙනාට. එහෙනම් ඒ තරමට ජනාවාස වීගෙන යනවා. එහෙනම් මේක ඉකොනොමික් ඩ්‍රයිවර්ස් ගැන ඔබට යම් අදහසක් එන්න ඇති. ඊළඟට මේ අලුතෙන් එන සෙනග කොහෙද ජීවත් වෙන්නේ? අපි මේකේ තියෙන suburbs කීපයක් බලමු. right? South East Queensland Brisbane තියෙනවා,
Gold Coast අපි උදාහරණයක් විදිහට ගත්තා, Ipswich ගත්තා, Locker Valley ගත්තා. මේ ටික ගත්තාම Brisbane කරගත්තොත් දැනටම 94ක් fill වෙලා ඉවරයි. 94% already filled. එහෙනම් 106යි තව ඉඩ තියෙන්නේ. Gold Coast ගත්තාම 84ක් පුරිලා 120යි අලුතෙන් ගෙවල් හදන්න ඉඩ තියෙන්නේ. මේ Ipswich වල 25ක් පිරිලා 75ක්ම ඉඩ තියෙනවා. එහෙනම් මේ අලුතෙන් එන සෙනගට ගෙවල් හදන්න ඉඩ තියෙන්නේ කොතනද? මෙන්න මේ තැන තමයි ඉඩ තියෙන්නේ. 75ක් තියෙනවා. ඊළඟ 100%ක්ම ඉඩ තියෙනවා Locker Valley වල. හැබැයි Locker Valley තව ඈතයි සිටි එකේ. Ipswich පිරුණාම තමයි එතනින් එහාට හැදෙන Locker Valley වලට යන්න පුළුවන්. ඒකම රජය විසින් මේ 134 බිලියන් ප්ලෑන් එකක් හදලා මේක වෙනම principal regional activity centers පිහිටවලා ඒ හරහා තමයි මේ 2009 ඉඳලා 2031 වෙනකන් තියෙන මේ infrastructure plan එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ 134 බිලියන් වලින් හැදෙන මේ infrastructure project එකේ ගැන විස්තරයක් තියෙනවා. කොයි වගේ කොතනද මේ centers තියෙන්නේ, මේ Ipswich වලක් තියෙනවා. මේ centers වලින් තමයි මේ මුදල් ටික ආයෝජනය කරලා ඉවරලා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ paper articles, ඊළඟට ගොඩක් මීඩියා වල ගිය තොරතුරු මම අරගෙන මේ ලොකේෂන් එක ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී පේනවා identify කරගෙන තියෙනවා මේ South East Queensland වල the golden triangle right? ලංකාවෙත් අපි triangle කතා කරන අධ්‍යාපන ත්‍රිකෝණය තියෙනවා, පොල් ත්‍රිකෝණය තියෙනවා. ඒ වගේ මේ triangle එකක් බලලා තියෙනවා Locker Valley, Sunshine Coast, Gold Coast හරහා. මේ තියෙන ටික තමයි ඉදිරියේදී විශාල වශයෙන් දියුණු වන ප්‍රදේශය. එහෙනම් ඒ ප්‍රදේශය ඇතුලේ තමයි අපේ ව්‍යාපෘතියේ තියෙන Ipswich සිටි එක තියෙන්නේ. ඊළඟට මේ ගැන කියපු paper articles තවදුරටත් තියෙනවා. මම එකින් එකට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ සාකච්ඡාවෙන් පසුව අපිට පුළුවන් question and answers section එකේදී අවශ්‍ය දේවල් ගැන තවදුරටත් අහන්න. මේ location එක අරගත්තාම ඔබට පේනවා මේ location එක තියෙන්නේ මේ Brisbane ළඟම තමයි Ipswich තියෙන්නේ. එතනින් හරියට තව පල්ලෙහාට ආවම Gold Coast, ඊට පස්සේ තමයි New South Wales වලට ආසන්නලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන population growth එක ගත්තාම මේ Ipswich වල population growth එක ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 5,20,000 වෙනකන් 2036 වෙනකොට වැඩි වෙනවා කියලා කියනවා ABS එකයි Ipswich Council එක. right? එහෙනම් මේ suburb එකේ විතර ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වෙනවා මේ තියෙන කාලය ඇතුළත. ඊළඟට මේ infrastructure ගැන තවදුරටත් තියෙනවා. ඒතර මේව ගත්තාම මේකෙදි මේ projects කොයි විදිහටද යන්නේ? දැන් මේ තියෙනවා projects 1.1 billion assembly aerospace park, 1.2 billion invest in Ipswich train line extension, $1.5 billion reply town center development, 1 billion city switch project එකට යනවා, 1.7 billion යනවා western corridor, 160 million යනවා මේ Logan Ipswich motorway එක ඉස්සරහට develop වෙන්න, 70 million වෙන් කළා. මේ වගේ ගත්තාම විශාල වශයෙන් infrastructure එක මේ ප්‍රදේශයේ වැඩි වෙනවා. ඊළඟට මේක key industries ගත්තාම මේ Ipswich වල තියෙන එකක් තමයි aerospace, right? aerospace ගත්තාම මේ යුද ගුවන් යාන මේ විතර නෙමෙයි Boeing service center එක හිටන් තියෙන මේ තියෙන තැන. එතකොට මේකෙදි දැනටමත් 6000කට වැඩිය වැඩ කරනවා. මේක තව expand වෙනවා ඉස්සරහට. ඊළඟට universities දෙකක් මෙතන තියෙනවා. ඊළඟට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. ඊළඟට ප්‍රධාන education hub එකක්. ඊළඟට transport මෙතන තියෙනවා. ඊළඟට food processing business තියෙනවා. manufacturing තියෙනවා. මේ බොහෝ economic drivers මේක ඇතුලේ තියෙනවා. ඊළඟට jobs bring population growth. ඒ කියන්නේ population එක වැඩි වෙනවා නම් එතන jobs වෙනවා. එහෙනම් 2023 වෙනකොට additional jobs තව 18200ක් වෙනවා. මේ ඔස්ට්‍රේලියාවේ job powerhouse එක ගැන බලමු. මේ Ipswich වල නැත්තම් මේ තියෙන South East Queensland වල jobs වල තත්ත්වය බලුවාම මේකේ jobs 1000 මේ local government areas ටික 2023 වෙනකොට කොහොමද jobs market එක තියෙන්නේ කියලා මේ විස්තර ටික අරන් තියෙනවා ABS එකෙන්. එතකොට Brisbane South වල තමයි powerfulම job market එක තියෙන්නේ. 19.8. ඊළඟට job market එක තියෙන Ipswich වල 18.2. Brisbane inner city එක ඊට වඩා අඩුයි. Brisbane North ඊට වඩා අඩුයි. ඊළඟට ඊට වඩා අඩුයි.
මේ විදිහට ඔබට බැලුවම පේනවා එහෙනම් second highest job powerhouse එක තියෙන්නේ මෙතන. දෙවෙනියට වැඩිම. එහෙනම් jobs ගත්තත් එහෙම. ඊළඟට මේ තියෙන ව්‍යාපෘති ගැන තියෙනවා. ඔබට පේනවා මේ තියෙන සයිට් එකේදී මේ Boeing service center එක සහ මේ aerospace ඊළඟට මේ tanks මේ හැම එකකම මේ ව්‍යාපෘති තියෙන්නේ මේ තියෙන ප්‍රදේශයේ. right ඊළඟට ඔබට පේනවා military engineering center එක. right එතකොට මේකෙදි 2020 මේ අවුරුද්දේදී jobs 200ක් අලුතෙන් තව හැදෙනවා. Costco එක ගිය අවුරුද්ද පටන් ගත්ත 300 jobs මේකෙන් ආවා මේ සුපර්මාකට් චේන් එකේ. military center එකේ මේ අවුරුද්දේ තව අලුතෙන් jobs 400ක් එනවා. ගිය අවුරුද්ද start කරා Australia Post distribution center එක. මේකේ jobs 500ක් අලුතෙන් හම්බ වුණා. එහෙනම් population එක වැඩි වුණා නම් housing market එක වැඩි, jobs market එක වැඩි මෙතන. එහෙනම් ඊළඟට මේ Ipswich කොයි විදිහටද ඉදිරියට යන්න මේ ප්‍රවෘත්තිවල සමාජ මාධ්‍ය ජාලාවල පත්තරවල රූපවාහිනිවල ගිය නිවුස් මේ තියෙන මේ ප්‍රදේශය ගැන. right ඊළඟට ඔබට පේනවා ඔබට මේ ප්‍රොපර්ටි මාකට් එක කොච්චර ස්ට්‍රෝංග්ද කියලා පත්තරවල ගිය ආටිකල්ස්. දැන් මම යනවා මෙතනින් එහාට ඔස්ට්‍රේලියා ප්‍රොපර්ටි ක්ලොක් එක බලන්න. නැෂනල් ප්‍රොපර්ටි ක්ලොක් එක. මේ ඔස්ට්‍රේලියාවේ තියෙනවා මේ නැෂනල් ප්‍රොපර්ටි ක්ලොක් එක. මේක ගිය අවුරුද්දේ ගත්ත තොරතුරු මාළඟ තියෙනවා. මේ ප්‍රොපර්ටි ක්ලොක් එක කියන්නේ මේ ඔර්ලෝසුව කටුව වගේ තමයි ප්‍රොපර්ටි මාකට් එක ඔස්ට්‍රේලියාවේ හැමදාම තියෙන්නේ. ඒතර ඔබට පේනවා මේ උඩ තියෙනකොට කියනවා ඒකට top of the market. මාකට් එකේ ඉහළම තැන දැන් මේ වෙනකොට තියෙනවා. ඔබට පේනවා දකුණු අත පැත්තේ ඔබට පේනවා ඩවුන් ටර්න්. ඒ කියන්නේ පල්ලෙහාට යන මාකට් එක දැන්. දැන් මාකට් එක බහිනවා. නගින්නේ නැහැ. ඊළඟට bottom of market මේ ඔර්ලෝසුවේ කටුවේ පල්ලෙහාට ගියාම bottom of market මොනවාද තියෙන්නේ. ඊළඟට upturn වෙලා තියෙන්නේ මොකද්ද? right මේ ටික බැලුවම ඔබට පේනවා මෙල්බර්න් සිඩ්නි කියන නගර දෙකම දැන් තියෙන්නේ කොහමද? මේ හරිය යන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි කියන්නේ මේක ඩවුන් ටර්න්. කියන්නේ ඩවුන් ද මාකට් දැන් මේ වෙනකොට තියෙනවා. ගෝල්ඩ් කෝස්ට් තියෙනවා top of the market. right එහෙනම් ඔබට පේනවා අප්ටර්න් වෙලා තියෙන්නේ. මේ මාකට් එක උඩට යන්නේ දැන් බ්‍රිස්බන් ඉප්සිච්. එහෙනම් මේ ලොකේෂන් එක ගත්තාම මෙතන තමයි මේ වෙලාවේ idealම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට යන්නේ. right ඒකම ඔබට පේනවා මේ රෙන්ටල් මාකට් එක කොච්චර ස්ට්‍රෝංග්ද කියලා. මේ තියෙන ආටිකල්ස් බැලුවාම එකින් එකට ඔබට පේන්නේ ඒකම ඔබට පේනවා කොච්චර හයි ඩිමාන්ඩ් එකක් තියෙනවද කියලා. ඉප්සිච් වල ගත්තොත් එක ගයක් රෙන්ට් අවුට් කරොත් රෙන්ට් අවුට් කරන්න ඇඩ්වර්ටයිස් කරොත් විසිටර්ස්ලා 508 දෙනෙක් මේ එක ප්‍රොපර්ටියක් දිහා බලනවා රෙන්ට් අවුට් කරන්න. right සාමාන්‍යයෙන් ක්වීන්ස්ලන්ඩ් වල තත්ත්වය බැලුවොත් 320 එක ප්‍රොපර්ටි එකකට 327ක් තමයි මේ ගිය අවුරුද්දේ ගත තොරතුරු අනුව කට්ටිය විසිටර්ස්ලා ඉන්නේ. හැබැයි ඉප්සිච් වලට 508ක් try කරනවා. ඒ කියන්නේ කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවද? හැබැයි සප්ලයි එක නැහැ. ගෙවල් ප්‍රමාණය අඩුයි. හැබැයි එක ගෙදරකට රෙන්ට් එකට ගන්න විශාල ඩිමාන්ඩ් එකක් තියෙනවා. right එහෙනම් අපි බලමු අපේ තියෙන ප්‍රොජෙක්ට් එක. මේ ප්‍රොජෙක්ට් එක ෆෝර්ට් ෆ්ලින්ඩර්ස් මේ ඉප්සිච් වල නැත්නම් මේ බ්‍රිස්බන් වල අපි දැන් කරන ව්‍යාපෘතිය තියෙන්නේ මේ තියෙන ලොකේෂන් එකේ. මේ ලොකේෂන් එක දිහා බැලුවම මේක ඒරියල් වීව් එක දැක්කම ඔබට පේනවා මේ තියෙනවා මෝටර්වේ එක. right අපේ තියෙන හයිවේ එක කියන විදිහට ගත්තා. එතකොට මේ මෝටර්වේ එක ළඟම තමයි මේ ඉඩම තියෙන්නේ. මේ මෝටර්වේ එකෙන් එක්සිට් දැන් මේ පහළට එනකොට මෙතන එක්සිට් එකෙන් මීටර් 800යි ඉඩමට තියෙනවා. right එතකොට මේ තියෙන හයිවේස් ඊළඟට මේ තියෙන පාසල් මේවා කොයි විදිහටද තියෙන්නේ කියලා ඔබට පේනවා මේ ඒරියල් වීව් එකකින් මේ තියෙන ලොකේෂන්. ඊළඟට ගෝල්ඩ් කෝස්ට් බ්‍රිස්බන් ෆෝර්ට් ෆ්ලින්ඩර්ස් මේ ප්‍රොජෙක්ට් එකයි අතර තියෙන දුරවල් ගැන ඔබට පුංචි අදහසක් වෙනවා. මොකද මේකෙදි මේ ව්‍යාපෘතිය තියෙන්නේ බ්‍රිස්බන් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 35ක් ඇතුළත සර්කල් එක ඇතුලේ තියෙනවා. right ඊළඟට ඔබට පේනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගත්තාම. ඒතර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මේක කිලෝමීටර් 35 සර්කල් එක උනාට බස් එක යනකොට කෙලින්ම යන්නේ නැති නිසා 39.8 කිලෝමීටර්ස් තියෙනවා බ්‍රිස්බන් සිටි එකට යන්න. විනාඩි 30 ගානක ඩ්‍රයිව් එකක් තමයි බස් එක යනවා නම් තියෙන්නේ. ඊළඟට මේක අවට තියෙන ට්‍රේන් ස්ටේෂන්, ස්කෝල, ප්‍රයිමරි ස්කෝල, යුනිවර්සිටි මොනවද කියලා ඔබට පේනවා මේ මෝටර්වේ එකත් එක්ක. මේ මෝටර්වේ එක යන්නේ බ්‍රිස්බන් සිටි එකේ ඉඳලා මේ මෝටර්වේ එකේ කෙලින්ම ගිහිල්ලා යන්න පුළුවන් මෙල්බර්න් සිටි එකට. right එහෙනම් මේ තියෙන ප්‍රොජෙක්ට් එක අපේ ෆෝර්ට් ෆ්ලින්ඩර්ස් ප්‍රොජෙක්ට් එක වටේට තියෙන
shopping complex ඔබට පේනවා රතු පාටට. ඊළඟට පාසල් ටික ඔබට පේනවා රතු පාටට dots විදියට සටහන් කරලා. ඊළඟට මේ train line එක තවදුරටත් expand වෙනවා. එතකොට තවදුරටත් දුම්රිය පහසු වෙනවා. ඊට market summary එක මේ සියල්ලම බැලුවම ඔබට පේනවා අර තියෙන කරුණු 10ම අපිට fulfill වෙනවා. ඒකෙදිම ඔබට පේනවා ඇති Ipswich වල කොයි විදිහටද property market එක තියෙන්නේ කියලා. current vacancy rate එක තියෙන 1.76. ඒ කියන්නේ property 98.4%ක්ම already full. ඒ කියන්නේ හැම වෙලාවෙම rent එකට දාපුවා පිරීලා තියෙන්නේ. 101 ගානයි හැම වෙලාවෙම wait list එකේ තියෙන්නේ. මොකද හේතුව වෙලා ඒ තරම් highly demand එකක් තියෙනවා මේ තියෙන location. එහෙනම් මේ තියෙන අපේ තියෙන ව්‍යාපෘතියේ දැන් මේ වෙනකොට stage 3 එක අපි රිලීස් කරලා තියෙනවා. මේ properties title වෙලා තියෙනවා. එතකොට මේ තියෙන ඉඩම් blocks වල තමයි අපිට මේ හැදෙන ගෙවල් හරි ගැස්සේ. right. ඒකම මේ තියෙන properties වලට අපි දෙනවා rental assurance එක. දැන් කෙනෙකුට තියෙන එක තමයි අපි මේ ගේ හැදුවට පස්සේ කොහොමද මේක rent out කරන්නේ. එහෙනම් මේ සඳහා අපි rental assurance එකක් දෙනවා. rental assurance certificate එකක් අපි දෙනවා. 3 years rental guarantee එකක්. ඒ කියන්නේ minimum return එක 4% per annum. 4% per annum. ඒ කියන්නේ 104ක return එකක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා අපි guarantee කරනවා. 104ක් කියන property එකේ ගාන ලක්ෂ 5 නම් ලක්ෂ 5ේව 4ක්. sorry ලක්ෂ 5න් 104ක්. ඒ කියන්නේ $20,000 definitely return එක හම්බ වෙනවා. හැබැයි මේක ඇත්තටම මේක rent out කරාම 20,000 නෙමෙයි 20,000 නෙමෙයි 30,000 වලටත් වැඩිය ලොකු ආදායමක් මේ properties වලින් ගන්නවා. එහෙනම් මේ තියෙන තත්ත්වය එක බැලුවාම ඔබට පේනවා මේ investment property checklist එකේ සියල්ලම fulfill වෙලා තියෙනවා මේ තියෙන location එකේ. මේ තමයි අපි හදන ගෙවල්. එතන ඔබට පේනවා මේ තියෙන ගේ පොඩ්ඩක් වෙනස්. සාමාන්‍ය දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න අය මේ presentation එක ඇතුලේ ඉන්නවනම් ඔබට පේනවා ඔබ හදන සාමාන්‍ය ගේට පොඩ්ඩක් වෙනසක් මේක ඇතුලේ තියෙනවා. මේ ගේ. මේ ගේ plan එකේ ඔබට පේනවා මැද බිත්තියකින් වෙන් වෙලා තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ මේ අපි තනි ගයක් විදිහට මේක විකුණුවට ඇත්තටම ගෙවල් දෙකක්. ඔබට පේනවා garage දෙකක් තියෙනවා. මේ එක ගෙදරක garage එක මේ අනිත් ගෙදර garage එක. මේ පැත්තේ තියෙන ගෙදරට ඇතුල් වෙන දොර ඔබට පෙනුනත් ඔබට අනිත් දොර පේන්නේ නැහැ. ඒ දොරට යන්නේ ගේ පැත්තෙන් තමයි අනිත් දොරට යන්නේ. ඒ කියන්නේ මේක එක ගයක් වුණත් ඇත්තටම ගෙවල් දෙකක් විදිහට තමයි තියෙන්නේ. එහෙනම් ගෙවල් දෙකක් විදිය කියලා කියන්නේ රෙන්ටල් දෙකක් අපිට හම්බ වෙනවා මේකේ. right. එතකොට ගෙවල් දෙකට වෙනම කිචන් තියෙනවා, වෙනම බාත්රූම්ස් තියෙනවා, වෙනම ලිවිං ඒරියාස් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. මේකෙන් පුංචි ගේ අපි සතියකට ඩොලර් 250කට දුන්නොත් ලොකුගේ සතියකට 350කට දෙන්න පුළුවන් රෙන්ට් කරලා. එතකොට එහෙම ගත්තොත් සතිය ආදායම ඩොලර් 600ක් වෙනවා. මාසෙකට ඩොලර් 2500ක් වෙනවා. මාසෙකට ඩොලර් 2500ක් වුණත් මේ ප්‍රොපර්ටි ලක්ෂ 5ට අඩු නිසා මේක වාර්ෂිකය ගෙවන්න වෙන්නේ නැත්නම් ඉන්ට්‍රස්ට් එක ගෙවන්න වෙන්නේ ඩොලර් 2000ට අඩු ප්‍රමාණයක්. එහෙනම් ඩොලර් 2000ට අඩු ප්‍රමාණයක් බැංකුවට ගෙවද්දී ඩොලර් 2500ක් විතර අපිට රෙන්ටල් ඉන්කම් එකක් එනවා කියන්නේ මේක පොසිටිව් කැෂ් ෆ්ලෝ. ඒ වගේම සිටි එකේ ඉඳලා කිලෝමීටර් 35 සර්කල් එක ඇතුලේ තියෙන්නේ මේක ඉක්මනට ෆුල්ෆිල් වෙනවා. ෆුල්ෆිල් වෙනවත් එක්කම මේකේ කැපිටල් එක ඉහළට යනවා. කැපිටල් ග්‍රෝත් එක තියෙනවා. මේ තවත් ගියා. alright. ඔබට පේනවා මේ සියලුම ගෙවල් තියෙන මේ ලක්ෂ 5ට වඩා අඩු රේට් එකේ තමයි තියෙන්නේ. ඇත්තටම ඔබ එක ගයක් ගත්තට ගෙවල් දෙකක් ලැබෙනවා. එහෙනම් මේකේ වැලියු එක මේ තවත් ගයක්. මේ lot 61 වල ගෙදර. ඔබට දැන් පේනවා මේ විදිහට අපි ළඟ projects තියෙනවා.